ස්වරූපයක් ගන්නවා. ඒ පොයින්ට් එකෙන් පස්සේ අපේ cost of debt එකත් increase වෙන්න පටන් ගන්නවා. cost of debt එකත් increase වෙන්න පටන් ගන්නවා. එතකොට මම මේක KI කියලා represent කරන්න. ඊට පස්සේ මම කරන්නේ මම මේ intermediate version එකක් කියන්නේ ඇයි කියලා ඔප්පු කරන්න යන්නේ. මේක තමයි traditional approach එකේ curve එක. ඇත්තට මේක එන්නේ කොහොමද කියලා. ඒක traditional approach එක මම කිව්වා intermediate approach එකක් net income approach එකටයි net operating approach එකටයි තියෙන. එතකොට ඒක කාට හරි ඕනනම් මම මේක phase 3කට බෙදන්නම්. මේ curve එක phase 3කට මම බෙදනවා. මේක මම phase 1 කියලා දාන්න. ඊට පස්සේ මෙතන මේ overall cost of capital එක minimize වෙන point එක. මේ overall capital එක cost of capital එක minimize වෙන point එක තමයි මේ overall cost of capital එක minimize වෙන point එක තමයි ඒක. මම එතන හරහා මෙහෙම කඩේරි වලින් අඳිනවා. මම මේක phase 2 කියලා දානවා. phase 2 කියලා දානවා. ඊට මෙතනින් මේ minimum point එකෙන් පස්සේ මම phase 3 කියලා මේකට දානවා. හරි. දැන් බලන්න මෙන්න මේ phase 1 කියන කොටස ඇත්තටම මේ intermediate approach එක traditional approach එක කියන්නේ. ඒ නිසා බලන්න මෙන්න මේ කොටස ඇවිල්ලා තියෙන්නේ මේ phase 1 කියන කොටස ඇවිල්ලා තියෙන්නේ අපේ net income approach එකෙන්. දැන් අපි net income approach එකේ curve එක ඇඳලා curve එක අඳිද්දි මෙතන cost of equity තිබ්බා. මෙතන cost of debt තිබ්බා. මෙතන ක්‍රමක්‍රමයෙන් leverage එක increase කරනකොට අපේ cost of debt එක decrease වුණා. බලන්න මෙතන cost of overall cost of capital එක decrease වෙනවා. overall cost of capital එක decrease වෙනවා. එතකොට මෙතනත් overall cost of capital එක decrease වෙනවා. ඒ වගේම තමයි phase 1 එකේදී cost of equity එක යම් තාක් දුරට increase වෙනවා. එතකොට මේකෙන් මෙතන තිබ්බත් මේ يعني constant වගේ පෙවුණා එතන ඔයා හිතන්න පොඩ්ඩක් decrease වෙනවා කිය. මේ increase වෙනවා කියලා. ඊට පස්සේ බලන්න cost of debt එක KI මෙතන KI constant තියෙන මේ කොටසේදී. බලන්න මෙතන KD නැත්නම් මෙතන KI කියලා ගන්න. KI කියලා ගත්තත් මෙතන constant තමයි තියෙන්නේ. අන්න මේ phase 1 එක ඇවිල්ලා තියෙන්නේ. මේ traditional approach එකේ graph එක අමතක කරන්න එපා. traditional approach එකේ තමයි ඉන්නේ අපි මේ traditional approach එකේ graph එක. ඒ graph එකේ පළවෙනි phase එකේදී cost of equity එක increase වෙනවා. overall cost of capital එක decrease වෙනවා. ඒ වගේම තමයි cost of debt එක constant විදිහට තමයි තියෙන්නේ. ඒක පළවෙනි phase එක. දෙවෙනි phase එකට ගියාම ඒක අර රූප සටහන බැලුවොත් පෙනී net income approach එකේ. මේ දෙවෙනි phase එකෙන් පෙන්නන්නේ net operating income approach එක. net operating income approach එක. එතන අපි curve එක ඇන්දොත් මෙතන cost of capital ඊට පස්සේ මෙතන degree of financial leverage මම fail කියලා දාන්න. අපි net income approach එකේ graph එක අඳිනකොට කරේ අපේ උපකල්පනය කරා අපේ K0 නැත්නම් K0 එක නැත්නම් overall cost of capital එක constant කියලා. ඒ වගේම තමයි අපේ cost of debt එකත් constant කියලා අපි උපකල්පනය කරා. financial leverage එක increase කරනකොට අපේ cost of equity එක increase වෙනවා කියලා අපි උපකල්පනය කරා. cost of equity එක increase වෙනවා කියලා අපි උපකල්පනය කරා. බලන්න මෙන්න මේ කොටසේදී ඒ කියන්නේ phase 2 එකේදී අපේ cost of equity එක increase වෙනවා. cost of equity එක increase වෙනවා. මම මේ රතු පාටින් අඳින්නේ ඒක. cost of equity එක increase වෙනවා. ඒ වගේම තමයි මේ කොටසේදී යම් තාක් ප්‍රමාණයකට අපේ overall cost of capital එක
යම් පූර්ණ වෙම තියෙනවා. ඒ වගේම තමයි අපේ මෙතන cost of debt එක කොහොමත් constant විදියට තමයි තියෙන්නේ. හරි. එතකොට phase 2 එකෙන් පෙන්නන්නේ net income approach එක. phase 3 එක ගැන කතා කරන්නේ phase 1 එකයි phase 1 intermediate approach එක. මම ඔක කිව්වේ ප්‍රශ්නයක් ඇහුවොත් කියලා. කියන්නේ traditional approach එක පැහැදිලි කරන්න කියලා මොකක් හරි අපින් ලකුණක් දීලා ඇහුවොත් ඉතින් ඔය වගේ දෙයක් ඔය traditional approach එකක් කියලා ලියලා ඔන්න ඔය වගේ graph එකක් ඇඳලා පෙන්නුවොත් ලකුණක් ගන්න පුළුවන් ඉන්න. මෙතන තව කියන්න තියෙන්නේ හරි. මෙතන තව කියන්න තියෙන දේ තමයි මෙතනදි බලන්න මේ අපේ overall cost of capital එක නැත්නම් K note එක. මෙහෙම financial leverage එක කොට ක්‍රමයෙන් පහළ සිටිනවා. ක්‍රමයෙන් පහළ වෙසලා තැනකදී අපේ overall cost of capital එක ආයි increase වෙන පටන් වෙන point එක overall cost of capital එක minimum වෙන point එකට අදාළ මේ leverage එක නැත්තම් මෙතනට ඕනනම් කියන්න පුළුවන් capital structure එක කිය. හරි. එතකොට මෙන්න මෙතන එන point එකේ තමයි optimal capital structure එක පෙන්නුම් කරන්න. එනම් overall cost of capital එක minimum වෙනකොට minimum වෙන point එකේදී අපේ firm එකේ value එක increase වෙන්න ඕනේ. firm එකේ value එක increase වෙන්න ඕනේ. හැබැයි අනිත් තැන්වලදී දැන් phase 2 එකට ගියොත් phase 2 එකේදී අපේ overall cost of capital එක increase වෙනවා. overall cost of capital එක increase වෙනවා කියන්නේ firm එකේ value එක decrease වෙනවා. හරි. phase 1 එකට පැත්තට ගියොත් phase 1 එක පැත්තේදී overall cost of capital එක යම් තාක් දුරට ඉහළයි optimal capital structure එකේ තියෙන overall cost of capital එකට වඩා. එතකොට optimal point එකට එන්නේ මේ overall cost of capital එක මෙන්න මේ minimize වෙන තැනදී. එන්න එතන තමයි මේ minimize වෙන point එකට අදාළ capital structure එක තමයි අපි කියන්නේ optimal capital structure එක කියලා. මොනෝක තමයි traditional approach එකෙන් තියෙන කතාව. traditional approach එකේ තියෙන කතාව තමයි ඕක. හරි. දැන් traditional approach එක ඉවරයි. දැන් තියෙන අපිට වැදගත්ම approach එක Modiglianian Miller කියන approach එක. හරි. ගන්න ඊට පස්සේ මේක ගන්න විනාඩියක් විතර ගිහිල්ලා අපි ඊළඟ approach එක Modiglianian Miller එකට. හරි. පටන් ගමු. ඊළඟට තියෙන අපිට Modiglianian Miller කියන approach එක. මේ approach එකේ කොටස් දෙකක් තියෙනවා ඇත්තටම. without tax and with tax කියන කොටස. හරි මම ඒක පැහැදිලි කරලා වෙනම කියන්න. එතකොට ලේසි මේ කොටස් මේ approach එකක් කරන්න. Modiglianian Miller approach. මේ Modiglianian Miller කියන දෙන්න තමයි මේ approach එක introduce කරන්නේ.
මේ approach එකෙන් develop කරනවා අපි කලින් කතා කරපු net operating income approach එක net operating income approach එක තවදුරටත් ඩිවලොප් කරනවා මේ මොඩිග්ලියානියන් මිලර් කියන approach එකෙන්. මොඩිග්ලියානියන් මිලර් කියන approach එකෙන් අපි net operating income approach එකෙන් කතා කරපු දේ තවදුරටත් ඩිවලොප් කරන එක තමයි මේකෙදි කරන්නේ. හරි. ඒ කියන්නේ net operating income approach එකේදී අපි කිව්වා ෆර්ම් එකේ capital structure එක වෙනස් කරා කියලා ෆර්ම් එකේ value එකට ඒක බලපාන්නේ නැහැ කියලා. ෆර්ම් එකේ capital structure එක වෙනස් කරා කියලා ෆර්ම් එකේ වැලියු එක බලපාන්නේ නැහැ කියලා තමයි අපි net operating income approach එකේදී කතා කරේ. එන්නේ ඒ දේ මේ මොඩිග්ලියානියන් මිලර් කියන approach එකෙන් තවදුරටත් ඩෙවලොප් කරන එක තමයි කරන්නේ. මේ මොඩිග්ලියානියන් මිලර් කියන approach එක අපිට ප්‍රධාන විදියට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි without taxes. ඒ කියන්නේ tax බදු රහිත කියන කොටස විදියට without taxes and with taxes කියන කොටස. ඇත්තටම මේ without taxes කියන කොටස හඳුන්වා දුන්නේ අපිට ඒ කියන්නේ මේ මොඩිග්ලියානියන් මිලර් කියන දෙන්න 1958 එහෙම 1958 තමයි හඳුන්වලා දුන්නේ. ඊට පස්සේ මේ with taxes කියන කොටස 1963 තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ without taxes කියන කොටසේදී මේ මොඩිග්ලියානියන් මිලර් කියනවා without taxes කියන කොටසේදී levered firm එකේ value එකයි unlevered firm එකේ value එකයි එකිනෙකට සමාන වෙනවා කියලා. levered firm එකේ value එකයි unlevered firm එකේ value එකයි එකිනෙකට සමාන වෙනවා without taxes කියන කොටසේ. ඒ කියන්නේ බදු රහිත කියන කොටසේදී, ඒ කියන්නේ මොඩිග්ලියානියන් මිලර් කියන approach එකේ without taxes කියන කොටසේදී levered firm එකේ value එකයි unlevered firm එකේ value එකයි එකිනෙකට සමාන වෙනවා. එතකොට මම levered firm එකේ value එක VL කියලා පෙන්නුම් කරන්නම්. L වලින් පෙන්වන්නේ levered කියන එක, V කියන්නේ value එක. එතකොට value of levered firm. VL කියලා කියන්නේ value of levered firm. value of levered firm. එක equal වෙනවා value of unlevered firm එකට. කියන්නේ value of levered firm එකේ අගය value of unlevered firm එකේ value එකට සමාන වෙනවා. value of unlevered මේ u එකෙන් කියන්නේ unlevered කියන එක තමයි මේ u වලින් represent කරන්නේ. value of unlevered firm. එහෙනම් without taxes කොටසේදී මොඩිග්ලියානියන් මිලර් කියන approach එකේදී without taxes කොටසේදී value of levered firm එක equal වෙනවා value of unlevered firm එකට. ඒ කියන්නේ value එක සමාන වෙනවා දෙකේදී. හරි. මේ value of levered කියන්නේ සිංහල තේරුම මම දන්නේ නැහැ. මේ levered කියන එකේ තේරුම තමයි අර අපි කියන්නේ මේකේ debt component එක තියෙනවා. equity component එක වගේම يعني equity කොටස වගේම ඒ වගේම තමයි අපේ debt කොටස ණය කොටසත් මේක තුල අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ capital structure එකේ මේ levered firm එකේ capital structure එකේ equity capital එකක් තියෙනවා, debt capital එකක් තියෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ ඒකට levered firm කියලා. හැබැයි value of unlevered firm එකට එද්දී ඒකේ අර debt component කොටස නැහැ. ඒක තියෙන්නේ තනිකරම equity component එක. හරි. equity component එක විතරක් තියෙන firm එකට තමයි අපි කියන්නේ value of unlevered firm කියලා. value of unlevered firm කියලා. හරි. ඊට පස්සේ මට මෙතනදීම තව කියන්න දේවල් ටිකක් තියෙනවා. value of unlevered firm එක ගැනයි value of levered firm එක ගැන. එතකොට value of levered firm එකේ value of unlevered firm එකේ කියන කොටස් දෙකේදීම share price constant කියලා උපකල්පනය කරනවා. ඒ කියන්නේ
ලීවර්ඩ් ෆර්ම් එකේ ලීවර්ඩ් ෆර්ම් එකේ ෂෙයා වල ප්‍රයිස් එකයි අන්ලීවර්ඩ් ෆර්ම් එකේ ෂෙයා වල ප්‍රයිස් එකයි වෙනස් වෙන්නේ නැහැ. හරි එහෙමයි උපකල්පනය කරන්න. දැන් ෂෙයා ප්‍රයිස් වෙනස් වුණොත් ෆර්ම් එකේ වැලියු එක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන උපකල්පනය කරනවා ෂෙයා ප්‍රයිස් කොන්ස්ටන්ට් කියලා ෆර්ම් දෙකේම. ෂෙයා ප්‍රයිස් කොන්ස්ටන්ට් කියලා. ඒ වගේම තමයි වැලියු ඔෆ් ලීවර්ඩ් අන්ලීවර්ඩ් ෆර්ම් එකේ ෂෙයා ප්‍රයිස් අපි කොන්ස්ටන්ට් කියලා උපකල්පනය කරනවා. ඒ වගේම තමයි value of levered firm එකේ අපි තව උපකල්පන නෙමේ ඇත්තටම value of levered firm එක කිව්වහම ඒකේ debt component එකක් තියෙනවා. ඒ කියන්නේ firm එකේ ණය ප්‍රාග්ධනය කියන කොටසක් තියෙනවා. ඒතකොට ණය ප්‍රාග්ධනයක් තියෙන වෙලාවක firm එකේ equity shareholdersලා firm එකෙන් ඒ කියන්නේ company එකෙන් බලාපොරොත්තු වන return එකත් වැඩි. අර මම ඉස්සෙල්ලා කිව්වේ KE වලගේ විශාලයි KD වලාගේට වඩා. ඒකට හේතුව තමයි රිස්ක් ප්‍රීමියම් එකකට ඒගොල්ලෝ මුහුණ දෙනවා. ඉක්විටි ෂෙයාර් එතකොට මෙතන කියන්න පුළුවන් ඉක්විටි more risky කියලා. ඒ කියන්නේ ඉක්විටි ෂෙයාර් ඩෙට් කොම්පෝනන්ට් එකක් තියෙන කම්පැනි එකට තමයි අපි කිව්වේ ලීවර්ඩ් ෆර්ම් එක කියලා. ලීවර්ඩ් ෆර්ම් එකේ ඩෙට් කොම්පෝනන්ට් එකක් තියෙන නිසා ඉක්විටි ෂෙයාර් හයි රිස්ක් එකක් ගන්නවා. ඒ කියන්නේ යාලට හයි රිස්ක් එකකට මුහුණ පාන්න වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඉක්විටි more risky කියලා. ඉක්විටි more risky. දැන් රිස්කි කියන්නේ හේතුව තමයි අපි දන්නවනේ සමාගමක ණය ගෙවන්න බැරි වුණොත් ඒ කියන්නේ සමාගම ණය ගෙවන්න අපොහසත් වුණොත් ඒ සමාගමේ ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ලාගේ වෙල්ත් එකක් ධනයත් එයාලට කැප කරන්න වෙනවා ඒ ණය ගෙවන්න. එතකොට ණය වැඩි කියලා කියන්නේ යාලගේ රිස්ක් එක වැඩි. හරි ඒකයි ඒක සරල අදහස. එතකොට value of levered firm එකේ equity more risky කියලා කියනවා. ඒකට හේතුව තමයි debt component එක තියෙන නිසා. හැබැයි value of unlevered firm එකේ තියෙන equity කොටස විතරයි. equity component එක විතරයි තියෙන්නේ. එතකොට value of unlevered firm එකේ equity less risky. එයාලට ලොකු රිස්ක් එකක් නැහැ. ඒ කියන්නේ debt වලින් බලපාන රිස්ක් එකක් නැහැ. ණයක් නැහැනේ. ණය නැහැ කියලා කියන්නේ යාල රිස්ක් එක අඩුයි. එතකොට equity less risky කියලා කියන්න පුළුවන්. equity less risky. ඔන්න ඔය කියන ලක්ෂණයන් දෙක ලීවර්ඩ් ෆර්ම් එකයි අන්ලීවර්ඩ් ෆර්ම් එකයි මට වෙන් කරලා කියන්න පුළුවන්. මෙතනදි කොන්ස්ටන්ට් වෙනවා ෆර්ම් දෙකේම ෂෙයා ප්‍රයිස් කොන්ස්ටන්ට්. ඉක්විටි more risky වෙන්නේ ලීවර්ඩ් ෆර්ම් එකේ. ඒ වගේම තමයි ඉක්විටි less risky වෙන්නේ අන්ලීවර්ඩ් ෆර්ම් එකේ. ඒ වගේම තමයි අපි මෙතන assumption එකක් කරනවා. අපි net operating income එකේ income approach එකේදී කරපු assumption එක මෙතනදිත් කරනවා. අපේ weighted average cost of capital එක නැත්තම් K0 එක constant කියලා. weighted average cost of capital නැත්තම් overall cost of capital එක constant කියලා උපකල්පනය කරනවා. firm දෙකටම අදාළව constant. කියන්නේ එකම අගයක් තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ MM approach එකේදී තව කරන assumption එකක් තමයි MM approach එකේදී කරන තව assumption එකක් තමයි MM approach එකේදී කරන assumption එකක්. හරි assumption එකක් තමයි a two firm alike in every respect. ඒ කියන්නේ firm දෙකම හැම පැත්තකින්ම සමානයි. හරි two firms alike in every respect. හැබැයි හැම පැත්තකින්ම සමාන වුණත් යාලා සමාන නොවන පැත්ත තමයි යාලගේ කැපිටල් ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ දැන් අපි හිතමු A සහ B කියලා ෆර්ම් දෙකක් තිබ්බොත් A ෆර්ම් එකේ තියෙන කැපිටල් ස්ට්‍රක්චර් එක නෙමෙයි B ෆර්ම් එකේ තියෙන්නේ. එතකොට මෙතන assume කරනවා ෆර්ම් දෙක හැම පැත්තකින්ම සමානයි. හැබැයි capital structure එක හැර except capital structure capital structure එක හැර අනිත් සියලුම පැති වලින්
මේ ෆර්ම් එක සමානයි ෆර්ම් දෙකම සමානයි කියලා අපි උපකල්පනය කරනවා හරි දැන් අපි කතා කරන්නේ without taxes කොටස මේ මොඩිග්ලියානියන් මිලර් කියන approach එකේ තියෙන without taxes කොටස තමයි අපි කතා කර ඉන්නේ හරි මේ without taxes කොටසේ අනිවාර්යයෙන්ම කියනවා මොඩිග්ලියානියන් මිලර් කියනවා අනිවාර්යයෙන්ම value of levered ඒ කියන්නේ levered firm එකේ value එකයි unlevered firm එකේ value එකයි equal වෙන්න ඕනේ කියලා equal වෙන්න ඕනේ කියලා කියනවා value of levered firm එකේ ඒ කියන්නේ levered firm එකේ value එකයි levered firm value එකයි unlevered firm එකේ value එකයි equal වෙන්නම ඕනේ කියලා කියනවා must have කියන්නේ ඒක අනිවාර්යෙන්ම වෙන්න ඕනේ දෙයක්. හරි levered firm එකේ value එකයි unlevered firm එකේ value එකයි equal වෙන්නම ඕනේ. ඒක තමයි මොඩිග්ලියානියන් මිලර් approach එකේ without taxes කොටසේදී කියන්නේ. හැබැයි බැරි වෙලාවත් levered firm එකේ value එකට unlevered firm එකේ value එක equal උනේ නැති වුණොත් ඒක පියවන්න නැත්නම් set off කරන්න අපිට process එකක් එනවා. අපි මේ process එකට කියනවා arbitrage process කියලා. නැත්නම් arbitration process. එතකොට අපි කතා කරපු arbitration process කියන එක පටන් ගන්නේ මේ ෆර්ම් දෙකේ වැලියු දෙක එකිනෙකට සමාන වෙන්නේ නැති වෙලාවක. ඇත්තට මේ මොඩිග්ලියානියන් මිලර් කියන අප්‍රෝච් එකේදී තමයි මේ ආබිට්‍රේෂන් ප්‍රොසෙස් එක ඇති වෙන්නේ. හරි. මේ ආබිට්‍රේෂන් ප්‍රොසෙස් එක එතකොට without taxes කොටසේදී අනිවාර්යයෙන්ම levered firm එකේ value එකට unlevered firm එකේ value එක equal වෙන්න ඕනේ. එහෙම වුණේ නැති වුණොත් ආබිට්‍රේෂන් ප්‍රොසෙස් එකේ මැදිහත් වීමෙන් මේ ෆර්ම් දෙකේ value එක එකිනෙකට equal වෙන්න බලපානවා. හරියට අදි ඉල්ලුමක් සහ අදි සැපයුමක් තියෙන වෙලාවක price mechanism එක ඇවිල්ලා වෙළඳපොළ සමතුලිතයට පත් කරනවා වගේම තමයි මේ ආබිට්‍රේෂන් ප්‍රොසෙස් එකත් මෙතනට ඇවිල්ලා ෆර්ම් levered firm එකේ value එක unlevered firm එකේ value එකයි එකිනෙකට සමාන කරනවා. ඒකට දැන් ගානක තිබුණොත් levered firm එකේ value එකයි unlevered firm එකේ value එකයි එකිනෙකට සමාන වෙන්නේ නැහැ කියලා එතකොට එතනදී අපි පාවිච්චි කරන්න ඕනේ මේ ආබිට්‍රේෂන් ප්‍රොසෙස් කියන එක. ඇත්තට මේ ආබිට්‍රේෂන් ප්‍රොසෙස් කියන එක ටිකක් තියෙනවා කතාවක්. ඒක අපි ඊළඟට කතා කරන working capital management කියන කොටස. මේකෙන් පස්සේ දවසේ ඒක පටන් ගන්න කලින් අපි ආබිට්‍රේෂන් ප්‍රොසෙස් එක කරමු. මොකද අද කරොත් ඔක්කොම පැටලෙන්න පුළුවන් නිසා. හරි. ඕක තමයි මට without taxes කොටසේදී මොඩිග්ලියානියන් මිලර් කියන approach එකේ without taxes කියන කොටසට අදාළව කියන්න තියෙන්නේ. එහෙනම් levered firm එකේ value එකයි unlevered firm එකේ value එකයි එකිනෙකට සමාන වෙන්නම ඕනේ. හැබැයි සමාන වුණේ නැති වුණොත් මොකක් හරි හේතුවක් නිසා එතනදී unlevered firm එකේ value එකයි levered firm එකේ value එකයි සමාන කරන්න arbitration process එක මැදිහත් වෙනවා. ඔය ටික තමයි without taxes එක මොඩිග්ලියානියන් මිලර් කියන එකේදී without taxes කියන කොටසට අදාළව කියන්න තියෙන්නේ. with taxes කොටසට එනකොට ඒක හරි ලේසි. with taxes කොටසට එනකොට මේ with taxes කොටසේදී වෙන්නේ value of levered firm එක කියන්නේ levered firm එකේ value එක equal වෙනවා value of levered firm. ඒ කියන්නේ අපේ debt component එකක් සහ equity component එකක් තියෙන firm එක. ඒක තමයි අපි levered firm එක කියලා කිව්වේ. මේ value of levered firm එක ඒ කියන්නේ levered firm එකේ value එක equal වෙනවා value of unlevered firm plus unlevered firm plus අපිට හම්බ වෙන concept එක present value of tax shield benefit කියලා. present value of tax shield benefit. මේ present value of tax shield benefit කියන එකේ මේක මම සරලව කියන්න. මේ present value of tax shield benefit එක අපිට සරලව calculate කරන්න පුළුවන් ක්‍රමය තමයි
සරල හරි ඔයාලට අර ස්ලයිඩ් එකේ පුළුවන් මේක සූත්‍රෙත් එක්ක තියෙනවා සූත්‍රෙත් එක්ක තිබ්බටම සරලම ක්‍රමය කියන්නම් මේක කැල්කියුලේට් කරන දැන් අපිට value of levered firm levered firm එකේ value එක හොයාගන්න පුළුවන් අර අපි ඉස්සල්ලාම කතා කරපු විදිහට තමයි value එක හොයාගෙන යන්න ඕනේ පියවර ටික මේ present value of tax shield benefit ඒ කියන්නේ with taxes කොටසේ හරි හොඳට මතක තියාගන්න with taxes කොටසේ මොඩිග්ලියානි and මිලර් කියන approach එකේ with taxes කොටසේදී levered firm එකේ value එක equal වෙන්නේ value of unlevered firm plus present value of tax shield benefit කියන කොටසට. ඇත්තට මේ tax shield benefit එක කියලා කියන්නේ මේ tax එක නිසා tax එකක් නිසා අපේ firm එකේ revenue එක protect කරනවා. ඒක තමයි protect කිරීම නිසා firm එකට ලැබෙන වාසිය තමයි මේ tax shield benefit එකෙන් කතා කරන්නේ. හරි. එතකොට මම කිව්වා මේ tax shield benefit එක calculate කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා කියලා. ඒ ලේසිම ක්‍රමය තමයි අපේ debt value එක අපි වැඩි කරන්න ඕනේ. debt value එක වැඩි කරන්න ඕනේ අපේ tax rate එකෙන්. හරි කරලා බලන්න මේ slide එකේ තියෙනවා. හැබැයි මීට වඩා වෙනස් සූත්‍රයක් තමයි tax shield benefit එකට present value of tax shield benefit එක calculate කරන්න තියෙන්නේ. සරලම ක්‍රමය තමයි අපේ debt එක tax rate එකෙන් වැඩි කරපුවාම debt එක අපේ tax rate එකෙන් වැඩි කරපුවාම අපිට එනවා present value of tax shield benefit එක. හරි. මොක තමයි සරලම ක්‍රමය. ඇත්තටම මේ present value of tax shield benefit එකෙන් කියන්නේ දැන් අපි කිව්වා අපේ debt කියන component එක tax deductible component එකක්. දැන් අපි අර කතා කරේ අපි cost of debt කතා කරද්දි KD into 1 - T. එතකොට මේ KD වලින් tax එකක් අඩු වෙලා තියෙන්නේ. tax එකක් අඩු වෙනවා කියලා කියන්නේ cost of debt වලට ඒ කියන්නේ අපි cost of debt කියන්නේ හිතන්නකෝ අපි interest එකනේ. cost of debt එක කියලා කියන්නේ අපේ interest cost එක ඇත්තටම. interest cost එක මේ tax එකෙන් කරන්නේ අඩු කරන එක. tax deductible නේ. tax deduct කරනවා. interest cost එක තවදුරටත් මේ tax එක නිසා අඩු කරනවා. එතකොට interest cost එක අඩු කරනවා කියන්නේ අපේ revenue එක තවදුරටත් protect වෙනවා. revenue එක තවදුරටත් protect වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා මේ present value of tax shield benefit කියන එක අපි මෙතනට එකතු කරන්න ඕනේ. ඒතර value of unlevered firm එකට මේ present value of tax shield benefit එක එකතු කරපුවාම අපිට මේ value of the levered firm නැත්නම් levered firm එකේ value එක calculate කරන්න පුළුවන්. ඔක තමයි with taxes කොටසට අදාළ මොඩිග්ලියානි and මිලර් එකේදී tax සහිතව තියෙන වෙලාවක අපි පාවිච්චි කරන සූත්‍රය. හරි. ඒතකොට සරලව present value of tax shield benefit එක අපිට calculate කරන්න පුළුවන් debt එක අපේ tax rate එකෙන් වැඩි කරලා. හරි. ඕක තමයි මොඩිග්ලියානි and මිලර් approach එකට අදාළව කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි මතක තියාගන්න ෆර්ම් එකේ කැපිටල් ඒ කියන්නේ ෆර්ම් දෙකක් ඉන්නවා දෙකක් ඉන්නවා කියලා උපකල්පනය කරන්න A and B කියලා ෆර්ම් දෙකක් ඉන්නවා. මේ මොඩිග්ලියානි and මිලර් approach එක ගැන මම කියන්නේ ආයේ A සහ B කියලා ෆර්ම් දෙකක් ඉන්නවා. A සහ B කියන ෆර්ම් දෙකේ කැපිටල් ස්ට්‍රක්චර් එක මොකක් වුණත් කැපිටල් ස්ට්‍රක්චර් එක මොකක් වුණත් ඒ ෆර්ම් දෙකේ වැලියු එකට කැපිටල් ස්ට්‍රක්චර් එක බලපාන්නේ නැහැ. හරි. ඒක හොඳට මතක තියාගන්න. ඒක තමයි මොඩිග්ලියානි and මිලර් approach එකේ තියෙන assumption. ඔන්න without taxes කොටසේදී arbitration process කියන එක ඇති වෙනවා. with taxes කොටසේදී levered firm එකේ value එක equal වෙන්නේ value of unlevered firm plus present value of tax shield benefit. හරි. ඔන්න විදිහ තමයි මොඩිග්ලියානි and මිලර් approach එක විස්තර කරන්න පුළුවන්. මම ආබිට්‍රේෂන් ප්‍රොසෙස් එක ඊළඟට අපි වර්කින් කැපිටල් එක කරන්න කලින් කරන දවසේ විනාඩියකට යන්නේ ඔන්න විනාඩි පැය කාලක් විතර යයි. පැය කාලක් විතර නම් මම ආබිට්‍රේෂන් ප්‍රොසෙස් එක ඉවර කරන්න. තව අන්තිම කොටස මේ කැපිටල් ස්ට්‍රක්චර් ඩිටර්මිනේෂන් එකේ සම්බන්ධ අන්තිම කොටස මම කතා කරන්න යන්නේ. විනාඩියක් දෙන්න.
හරි ඊට පස්සේ අපිට තිබ්බ ස්ලයිඩ් වලම තව මේ 3 කොස්ට් තියයි කියන්නේ කොස්ට් වර්ග තුනක් තියෙනවා මේ කැපිටල් ස්ට්‍රක්චර් ඩිසිෂන් එකට බලපාන කොස්ට් වර්ග තුනක් තියෙනවා කැපිටල් ස්ට්‍රක්චර් එකට බලපාන අපේ කැපිටල් ස්ට්‍රක්චර් එකට බලපාන කොස්ට් වර්ග තුනක් තියෙනවා කියලා කියන්නේ තුනක් ඇත්තටම තියෙනවා ඒ ටික තමයි දැන් කතා කරන්න යන්නේ මම ඒක කියන්නම් 3 cost are related with අන්තිම කොටස 3 cost are related with capital structure decisions capital